Alright, hello guys. If you are watching this from YouTube, please mind. This is a recorded class of me, right? මේක record කරපු class එකක්. මම මගේ student කෙනෙක්ට කරපු record කරපු student කෙනෙක්ට කරපු class එකක recording එක. එතකොට මේකේ පිළිවෙල ගැන අර මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ මේක පාඩමක මොළේ ඉඳන් කතා කරගෙන යන වීඩියෝ එකක් නෙවෙයි. හැබැයි grade 11 වල ඔයාගේ තියෙන පාඩමක් තමයි මේකදී කතා කරන්නේ. කින්න කොහෙන් හරි ගමන්නේ මොන හරි ඉගෙන ගන්න එක වැදගත් හින්දා ඒකේ ළමයෙකුට බලන්න තමයි මේක අප්ලෝඩ් කරන්නේ. එතකොට එතන ඉඳන් බලාගෙන යන්න මේ එක්ස්ප්ලනේෂන් එක. right? okay. හරි. අපි බලමු මේ කන්වෙක්ෂන් කියන්නේ මොකක්ද කියලා. මේක මම ගිසතිත් කිව්ව ටික. දැන් අපි කතා කළානේ heat transmission methods ගැන. heat එක කොහොමද එක තැනක ඉඳලා තව තැනකට transmit වෙන්නේ? heat transmission methods ගැන කතා කළා. එතෙන්දී අපිට කතා කරන් තියෙන ප්‍රධාන ක්‍රම තුනක් ගැන අපි මුලදීම කිව්වා. conduction, convection, radiation. conduction, convection, radiation. conduction වලදී යාට මතක ඇති අපි කිව්වා heat එක supply කරනකොට the vibration of the particles increases. එහෙම නැත්නම් the kinetic energy of the particles increases. Then those particles collapse with next particles. ඊගාව particles එක collapse වෙනවා. දැන් මේවා vibrate වෙන්න පටන් ගන්නවා heat එක supply කරනකොට. එතකොට ඊළඟ particles වල මේක හැපෙනවා. එහෙම හැපෙනකොට මේ ඒකෙත් kinetic energy එක වැඩි වෙනවා. මුලින්ම මේක vibrate වෙන්න පටන් ගන්නවා මෙතනින් heat එක supply කරනකොට. ඊට පස්සේ ඊගාව ටික vibrate වෙනවා. ඔහොම මේ vibration එක මේ පැත්තට යනවා. vibration එක යනවා කියන්නේ heat එක යනවා කියන එකනේ. එන්න temperature එක මෙහෙට වැඩි වෙගෙන යනවා. right? ඒක තමයි conduction කියලා කිව්වේ. ඊට පස්සේ අපිට කතා කරන් තියෙනවා convection. මේක තමයි ඊළඟ heat transmission methods එක. right? මේකෙදි වෙන්නේ අර conduction වල තියුණ දේ නෙමෙයි. දැන් අපි කියමු මේ තියෙන්නේ water container එකක් කියලා. මේ water container එකේ තියෙන water particles. අපි කියමු water particles වල general size එක තමයි මේක. මේ විදිහට water particles තියෙනවා. හරි. මෙහෙම තියෙනවා water particles. මෙන්න උඩත් තියෙනවා. හැමතැනම තියෙනවා මේ කීපේ යන්දින්නේ. හරි. දැන් යටින් heat එක supply කරනකොට මොකද වෙන්නේ? මේ water particles වල size එක වැඩි වෙනවා. ඇයි? Everything get expanded when we supply heat. හැම ඕනම දෙයක් size එක වැඩි වෙනවා අපි heat එක supply කරනකොට. දැන් මෙන්න මේ size එකේ තිබුණ water particles වල size එක මේ වගේ ලොකු size එකකට එනවා. මොකද ඒවා expand වෙන හින්දා. right? මේ වගේ size එක ලොකු වෙනවා. size එක ලොකු වෙනකොට මොකද වෙන්නේ? size එක ලොකු වෙනකොට මේ වගේ density එක අඩු වෙනවා. When the size increases the density get decrease. size එක වැඩි වෙනකොට density එක අඩු වෙනවානේ. right? density එක අඩු වෙනකොට මොකද වෙන්නේ? density එක අඩු දෙයක් හැම වෙලෙම තියෙන්නේ liquid layer එකක උඩින් තමයි තියෙන්නේ. liquid එකක උඩින් තමයි තියෙන density එක අඩු ඒවා. දැන් මේ යට තියෙන particles සේරම මේ විදිහට ලොකු වුණාට පස්සේ size එකෙන් increase වුණාට පස්සේ මේ වගේ densities අඩුයි. densities අඩු වුණාට පස්සේ මේ particles ටික උඩට යන්න පටන් ගන්නවා. right? densities අඩු වෙනකොට මේ particles උඩ යනවා. දැන් අපි coconut oil and water mix කළොත් එහෙම coconut oil layer එක උඩින් තියෙනත් හේතුව ඔකමනේ. coconut oil වල density එක අඩුයි. density එක අඩුවෙන් තියෙන layer එක උඩින් තමයි හිටින්නේ. දැන් මෙතනත් වෙන්නේ ඒකමයි. water particles absorb the heat and then get expanded so that those water particles cannot be stay at the bottom. they goes up. ඒවා යනවා උඩට. එතකොට density එක වැඩි කට්ටිය මොකද වෙන්නේ? density එක වැඩි අය පහළට එනවා. අර උඩ තියෙන particles තාම පොඩිනේ. ඒ වගේ density එක වැඩි. ඒ ටික පහළට එනවා. දැන් ඒ ටික පහළට ආවට පස්සේ ඒ ටිකට වෙන්නේත් අර කලින් ටිකට වුණම තමයි. ඒ ටිකේ size එකත් වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද දැන් පහළට ආවම පහලින් heat එක අපි continuously supply කරනවා. එතකොට ඒ ටිකත් size එක වැඩි වෙලා ඒ ටිකත් උඩ යනවා. ඊට පස්සේ තව density එක වැඩි ටිකක් පහළට එනවා. ඒකටත් ඕකම තමයි වෙන්නේ. ඔහොම ඕක circle එකක් විදිහට දිගටම වෙනවා. right? ඔය process එක circle එකක් විදිහට යනවා, circulate වෙනවා.
එතකොට ටිකක් වෙලා යද්දී the all the particles in the container get heated. or සේරම particles ටික heat වෙන්න පටන් ගන්නවා මෙන්න මේ reason එකකින් හින්දා. ඔන්න ඔය ක්‍රමයට we can distribute the heat throughout the solution. අපිට මුළු solution එකේම heat එක distribute කරන්න පුළුවන්. එතකොට මේක heat transmission method එකක් නේ. අපි heat එක supply කළේ මෙතනට. මේ උඩ තියෙන ඒවා පවා රත් වෙන්න පටන් ගන්නවා. මොකද රත් වෙලානේ උඩ යන්නේ සේරම. රත් වෙන ඒවා උඩ යනවා. රත් වුණ නැති ඒවා අපවසරයක් පහළට එනවා. ඔහොමම දිගටම මෙද්දි මුළු container එකම heat වෙනවා. ඔක heat transmission method එකක්. දැන් මේ මෙතන මේ example එකක් දීලා තියෙනවා. ගිනි ගොඩක් ගහුවට පස්සේ ගිනි ගොඩ වටේත් ප්‍රශ්නේ ගිනි ගොඩ කිට්ටු අපි දැන් මේ වගේ තැනක මෙහෙම ඉන්නවා නම් අපිට මේකේ heat එක දැනෙනවා. එතකොට heat එක කොහොමද එන්නේ මෙහෙට? heat එක මෙහෙට එන්නේ මෙන්න මේ theory එක හින්දා තමයි. දැන් මෙතන උඩින් තියෙන particles air particles heat වෙනවා. heat වෙලා උඩ යනවා. උඩ තියෙන particles පහළට එනවා. ඕක circulate වෙනවම circle එකක් විදිහට දිගටම යනවා. හරි. එතකොට මුළු වටේම තියෙන සේරම air particles ටික heat වෙන්න පටන් ගන්නවා. right. මෙන්න මේ විදිහට මේ උඩට පහළට යන particles වලට අපි කියනවා convection currents කියලා. right. These particle flows are called as convection currents. convection currents කියලා කියනවා. දැන් ගිනි ගොඩක් ගහුවට පස්සේ ඊට උඩින් තියෙන ගහක අත් උහෙම හෙල්ලෙනවා පේනවා ලොකු හුලඟක් එනවා වගේ. ඒකට reason එක තමයි මේක convection currents. right. හොඳට මතක තියාගන්න. The theory of convection can only be happen in liquids and gases. Liquids and gases වල විතරයි convection කියන theory එක වෙන්න පුළුවන්. right. දැන් solid එකක් ගත්තොත් එහෙනම් solid එකක particles are tightly packed. solid වල particles tightly packed වෙලා තියෙන හින්දා ඒවට මේ විදිහට convection current එකක් හදාගෙන උඩ පහළ යන්න බෑ. එතකොට ඒවා මේ ඒ වගේ convection කියන theory එක use වෙලා heat එක එක තැනකින් තව තැනකට transmit වෙන්නේ නැහැ. right. එහෙනම් use කරන් මේක use වෙන්නේ gases and liquids වල විතරයි. right. හරි. density එකේ weight එකේ relationship එක මම මේ විදිහට explain කරන්නම්කො. මේක ඔයගොල්ලන්ගේ තිබුණේ නැහැ මම හිතන්නේ syllabus එකේ. density equals mass divide by volume. ඔන්න ඔය විදිහටයි මේක හැදෙන්නේ. right. අපි mass එක constant කියලා හිතමුකෝ. දැන් මොකක් හරි object එකක් රත් කරනකොට මොකක් හරි object එකක් අපි මෙන්න මේ object එක කියලා හිතමු. this is object. we heat this object. මේ object එක අපි heat කරනවා. මේ object එක heat කරනකොට මේකේ mass එක වෙනස් වෙන්නේ නැහැනේ. mass එක වෙනස් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් රත් කළා කියලා ඒකේ mass එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි size එක වෙනස් වෙනවා. ඒ size එක වෙනස් වෙන්නේ because of the expansion. expansion එකකින් හින්දා size එක වෙනස් වෙනවා. right. අපි එතකොට බලමු density එකට මේක affect වෙන්නේ කොහොමද කියලා. දැන් අපි හිතමු example එකක් විදිහට මම ගන්නවා. මේකේ mass එක 2 kg. හරි. volume එක අපි කියමු මේක 20 කියන්නම්කෝ. මේක 20 kg. volume එක 10 cubic meters. මොකද volume එකක් අපි measure කරන්නේ cubic meters වලින් නේ. හරි. එතකොට density එක කීයද දෙන්නේ? 20 divided by 10 2 කියලා නේ. ඔන්න මේ වෙලාවෙදී density එකේ number එක 2. අපි මම මේක මේ numbers වලින් compare කරලා පෙන්නන්න හදන්නේ. මේ before the expansion. මේ expansion එක වෙන්න කලින්. right. ඒ මෙන්න මේ වෙලාවට තමයි මම මේ ලියුවේ. right. දැන් මේක expand වුණාට පස්සේ after the expansion expand වුණාට පස්සේ අපි මේකට දාමු d equals m divided by v කියන එක. මොකද වෙන්නේ කියලා බලමු. mass කියන එක constant නේ. mass එක වෙනස් වෙන්නේ නැහැ රත් කළා කියලා. ඒ කියන්නේ mass එක 20 kg තමයි. හරි. mass එක 20 kg යි. අපි හිතමු දැන් volume එක වැඩි වෙලා. එහෙනම් මෙන්න මේ 10 වලට වඩා වැඩි number එකක් තමයි තියෙන්න ඕන. මොකද expand වෙලා ලොකු වෙලා තියෙන්නේ. volume එක වැඩි වෙලා තියෙන්නේ. අපි කියමු දැන් volume එක 20. volume එක 20 වෙනකන් වැඩි වෙලා. එතකොට කීයද answer එක? එතකොට density 1. on before the expansion density 2
after the expansion density 1. එහෙනම් මොකද වෙන්නේ? mass එක constant තියාගෙන volume එක වැඩි වෙන්න density එක මොකද වෙන්නේ? density එක අඩු වෙනවා. volume එක වැඩි වෙනකොට density එක අඩු වෙනවා. ඔතන mass එකේ කතන්දරයක් නෑ. මොකද mass එක constant. රත් කළා කියලා mass එක වෙනස් වෙන්නේ නැති හින්දා. එතකොට මේ equation එක ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. මේ equation එක වැඩක් නැතුණාට මෙතනින් තමයි ඔක අපිට explain කරන්න පුළුවන්. මට මතක නෑ මේක ඔයගොල්ලන්ගේ syllabus එකේ තිබ්බද නැද්ද කියලා. දැන් මේක maths වලින් උනත් හිතන්න පුළුවන්. දැන් මෙහෙම ඉරෙන් යට තියෙන variable එකක් ඉර යට තියෙන variable එකක් වැඩි වෙන්න සමාන ලකුණේ මේ පැත්තේ තියෙන variable එක අඩු වෙනවනේ. ඉරකින් යට තියෙන variable එකක් වැඩි වෙනවා කියලා කියන්නේ මේ පැත්ත අඩු වෙනවා. right. ඒක මේ mathematically අපි මෙතන මේ පෙන්නලා තියෙන්නේ ඒක තමයි. right. ඔන්න ඔය විදිහටයි ඔය connection එක වෙනස් වෙන්නේ. volume එක වැඩි වෙන හින්දායි density එක අඩු වෙන්නේ. volume එක වැඩි වෙද්දි density decrease වෙනවා. right. ඊට පස්සේ බලමු formation of sea breeze and land breeze කියන එක. මේක මේ convection currents හින්දාම වෙන දෙයක්. convection current හින්දාම තමයි sea breeze and land breeze කියන එක වෙන්නේ. ඕක මොහොත කිට්ටුව ඉන්න අයට තමයි ඔය experience එක තියෙන්නේ. හරි. මෙතන හොඳට අහන් ඉඳලා තේරුම් ගන්න. මෙතන සමහර විට පොඩ්ඩක් පැටලෙන ගතියක් එන්න පුළුවන්. right. දැන් දවල්ට මොකද වෙන්නේ? දවල්ට හොඳටම අවුව තියෙන වෙලාවට මේ බීච් එක මේ තියෙන බීච් එක කියලා හිතන්නකෝ. මෙතනින් එක පාර්ට් ඉවරලා වගේ තියෙනවා. හරි. මේක අපිට ලංකාවේ මේ වගේ තැන් දකින්න අමාරුයි. ඒ වුණාට මේක අපි බීච් එකක් කියලා හිතමු. මේ තියෙන ලෑන්ඩ් එක මේ තියෙන මුහුද. right. මේ දෙකම get heated. මේ දෙකම රත් වෙනවනේ. අවුව වැටිලා because of the sunlight. land and the sea both are get heated. මේ දෙකම heat වෙනකොට බොහොම ඉක්මනට heat වෙනවා land එක. right. land කියන්නේ soil කියන්නේ soil කියලා කියන්නේ that is a solid එකක් නේ. solid එකක් ඉක්මනට රත් වෙනවා. මොකද particles are tightly packed in a solid. particles are tightly packed so it can be heated very quickly. ඉක්මනටම රත් වෙනවා. comparatively to the sea. මොහොතට සාපේක්ෂව බැලුවොත් අපි compare කළ මේ දෙක compare කළ බැලුවොත් එහෙම ඉක්මනටම රත් වෙන්නේ land එක. ඉක්මනට land එක රත් වෙනවා. land එක ඉක්මනට රත් වුණාට පස්සේ land එකට උඩින් තියෙන air ටික land එකට උඩින් තියෙනවනේ atmospheric air. මේ air particles get heated and expanded. මේ air particles heat වෙනවා. ඊට පස්සේ expand වෙනවා. ඒ කියන්නේ size එක ලොකු වෙනවා. හරි. ලොකු වුණාට පස්සේ දැන් කලින් තිබුණේ මේ වගේ පොඩි air particles දවල්ට අවුව වැටිලා රත් වුණාම මේවා ටිකක් ලොකු වෙනවා මේ air particles. එතකොට මොකද වෙන්නේ? density එක අඩුයි. volume එක වැඩි වෙනකොට density එක අඩු වෙනවනේ මම අර කලින් කිව්වනේ. density එක අඩු වෙනවා කියන්නේ මේවා move to the upward direction. මේ particles උඩ යන්න පටන් ගන්නවා. air particles උඩ යනවා. right. එහෙනම් expand වුණ air particles උඩ යනවා. එතකොට මොකද වෙන්නේ? මේ land එකට උඩින් air pocket එකක් ඇති වෙනවා. air pocket means the pressure is low because the amount of air particles are low. තියෙන air particles ගාන අඩු වෙනවනේ මෙතන. land එකට උඩින් තියෙන air particles අඩු වෙනවා. මොකද මේවා heat වෙලා උඩ යන හින්දා. එතකොට මෙතන තියෙන air pocket එක fill කරන්න. මේ air pocket එක fill කරන්න මුහුදේ පැත්තේ ඉඳලා air particles ඇදිලා එනවා. right. මෙතන pressure එක අඩු තැනක් තියෙනවා නම් මේ පැත්තේ pressure එක වැඩි නේද? මොකද මේ පැත්ත මෙච්චර රත් වෙලා නැහැ. මේ පැත්තත් රත් වෙලා තමයි තියෙන්නේ. හැබැයි මෙච්චර රත් වෙලා නැහැ. ඒකින්ද මේ පැත්තේ තියෙන air particles මේ land එක පැත්තට එන්න පටන් ගන්නවා. right. මේක land එක පැත්තට එන්න පටන් ගන්නවා. එතකොට අපිට දවල්ට බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ example එකක් පෙන්නනවා තියෙනවා. මේ ළමෙක් ඉඳගෙන එයා kite එකක් fly කරනවානේ. kite එක යන්නේ මේ මුහුද පැත්තට බර වෙලා නෙවෙයි යන්නේ land එක පැත්තට තමයි යන්නේ. මොකද land එකෙන් sea එකේ ඉඳලා land එක පැත්තට එයා එනවා. එයා particles ඇදලා එනවා. දවල්ට in daytime එකට ඔය වැඩේ තමයි වෙන්නේ. ඒකින්ද අපිට දවල්ට ගොඩක් වෙලාවට බලන්න පුළුවන් මුහුද පැත්තෙන්
ලෑන්ඩ් එක පැත්තට හුලං එනවා වගේ අපිට දැනෙනවා දවල්ට. right. ඔන්න ඔය තියරි එකට අපි කියනවා sea breeze එක කියලා. sea එකේ ඉඳලා ලෑන්ඩ් එක පැත්තට යන්නේ. From the sea side to land side. It means sea breeze. This is called as sea breeze. මේකට sea breeze එක කියලා කියනවා. ඊට පස්සේ in the night time එකට මොකද වෙන්නේ? දැන් දවල්ට මේ දෙකම හීට් වෙලා තියෙනවා. මේකත් ලෑන්ඩ් එකත් හීට් වෙලා sea එකත් හීට් වෙලා. හැබැයි ලෑන්ඩ් එකේ හීට් එක වැඩි, sea එකේ හීට් එක අඩුයි. මේ දෙක වෙනස් විදිහට තමයි හීට් වෙලා තියෙන්නේ, but both are get heated. මේ දෙකම හීට් වෙලා තියෙනවා. In the night time what happened is මේ ලෑන්ඩ් එකේ හීට් එක, ලෑන්ඩ් එකේ ටෙම්පරේචර් එක අඩු වෙනවා sea එකට කලින්. මොකද solid එකකට පුළුවන් වේගින් heat එක transmit කරගන්න පුළුවන්. A solid can transmit heat very quickly because the particles are tightly packed. Particles tightly packed වෙලා තියෙන හින්දා මෙයා වේගින් heat එක transmit කරනවා. ඒ කියන්නේ land get heated very quickly and land get reduce the heat also very quickly. ඉක්මනටම රත් වෙනවා. ඉක්මනටම heat එක reduce කරගන්නවා. මෙයා ඉක්මනට රත් වෙනවා වගේම මෙයාගේ heat එක ඉක්මනටම අඩු වෙනවා. ඉක්මනට රත් වෙනවා, ඉක්මනට නිවෙනවා land එක. හැබැයි මොහොත හෙමින්සරේ තමයි රත් වෙන්නේ. හෙමින්සරේ තමයි නිවෙන්නේ. ඔය දෙකම හෙමින්සරේ තමයි හෙමීට තමයි වෙන්නේ. හරි. දැන් දවල්ට මේ දෙකම රත් වෙලා තිබුණා. රෑ වෙද්දි land එක හීතලයි. ඇයි? මෙයා ඉක්මනට නිවිලා දැන්. හරි. land එක heat එක reduce කරගෙන. හැබැයි sea එක තාම reduce කරන ගමන් තමයි ඉන්නේ. heat එක reduce කරන ගමන් ඉන්නේ. completely heat එක reduce කරගෙන නැහැ. මොකද sea එක heat එක reduce කරන්න හිමින්. එතකොට අර තියර එකේ අනිත් පැත්ත වෙනවා රැයට. ඇයි? මේ මොහොතේ heat එක තියෙනවා. It means the particles get heated and go to the upward direction. මේවා heat වෙලා උඩට යනවා. රැයට. එතකොට land එක පැත්තෙන් sea එක පැත්තට මේ යා පොකට් එක ෆිල් කරන්න හුලං ඇදිලා යන්න පටන් ගන්නවා. right. අරකෙම අනිත් පැත්ත මේ වෙලාවට වෙනවා. දවල්ට උනේ මේක, රැයට මේක වෙනවා. right. එතකොට අර ප්‍රශ්නයක් ඇති දවල්ට මේකේ පාටිකල්ස් හීට් වෙලා මේවා උඩ යන්නේ නැද්ද කියලා. දවල්ටත් ඕක වෙනවා. වෙන්නේ නැත්තේ නෑ. but comparatively in this side the phenomena is higher. දවල්ට මේ පැත්තේ comparatively මේ process එක වෙනවා වැඩිනේ. ඒකින්ද මේ පැත්තට තමයි හුලං යන්නේ. ඇදිලා. රැයට comparatively බැලුවොත් එහෙම C එක පැත්තේ තමයි මේක වෙන එක වැඩි. එතකොට මේ පැත්තට තමයි යන්නේ. right. එතකොට දැන් මේක theory එකක් විදිහට අපි කොහොම කතා කළා. theoretically මේ විදිහට තමයි වෙන්න ඕනේ. but practically ඔයා බීච් එකට ගියපු කවදා හරි දවසක දැන්ලා තියෙනවද land එක පැත්තෙන් මොහොත පැත්තට හුලං යනවා රැයට හරි දවල්ට හරි කොයි වෙලාවකවත් land එක පැත්තේ ඉඳලා මොහොත පැත්තට හුලං යනවා එහෙම practically එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ මොහොත පැත්තේ ඉඳන් land එක පැත්තට තමයි හුලඟ එන්නේ. හැබැයි theoretically මෙහෙම වෙනවා කියලා අපිට කතා කරන්න තියෙනවා. ඔකට අපිට මේකට මේ දෙවෙනි concept එකට අපි කියනවා land breeze. From the land to sea. land side එකේ ඉඳන් sea side එකට යන්නේ. So that this is called land breeze. ඔකට අපිට කතා කරන්න තියෙනවා land breeze and sea breeze කියලා දෙකක් theoretically. හැබැයි practically හැම වෙලේම අපිට බලා ගන්න පුළුවන් sea එක පැත්තෙන් land එක පැත්තට හුලං එනවා තමයි. හරි. හැබැයි theoretically මේ විදිහට වෙන්න ඕනි. right. ඊට පස්සේ මෙතන අහනවා how does a warm cup of tea cool down upon blowing on it? තේ එකක් තියෙනවා. ඒකට පිම්බට පස්සේ කොහොමද ඉක්මනට නිවෙන්නේ කියන එක ගැන මෙතන කතා කරන් තියෙනවා. උතන අපි practical theory ටිකක් තියෙනවා. පොඩ්ඩක් කතා කරමු. question එකකට එන්න පුළුවන් ඔය වගේ දේවල්. දැන් හිතන්නකො තේ එකක් තියෙනවා කියලා මේ විදිහට. කොහොම කප් එකක දාපු තේ එකක්. right. ඔක ගොඩක් hot. right. ඔකෙන් දැන් දුම් දානවනේ මෙහෙම.
එතකොට කොහොමද අපිට මේකට පිම්බට පස්සේ මේකට පිඹිනවනේ. අපි දැන් මේ තියරි මුකුත් දන්නේ නැතුණාට අපි දන්නවා පිඹලා අපිට තේ එකක් නිමා ගන්න පුළුවන් කියලා. අපිට ඒක පොඩි කාලේ ඉඳන් ප්‍රැක්ටිස් එකෙන් අපි දන්න දෙයක්. මේකෙදි වෙන්නේ ඇත්තට මේ තේ එකේ තියෙන හීට් එකේ හින්දා මෙතන තියෙන එයා පාටිකල්ස් මම මේ තේ එකේ අර දුම් දාන ටික මකන්නම් ඔක එක්ස්ප්ලেইন කරන්න ලේසියි එතකොට. මෙතන තියෙන එයා පාටිකල්ස් ටික very next to the liquid layer මෙන්න මේ ටික මෙන්න මේ එයා පාටිකල්ස් ටික හීට් වෙලා තියෙනවා. right හීට් වෙලා මේ එයා පාටිකල්ස් ටික හීට් වෙලා සයිස් එක ලොකු කරගන්න ගමන් තමයි ඉන්නේ උඩට යන්නේ. හරි සයිස් එක ලොකු කරගෙන මෙයා උඩට යනවා තමයි කොහොමත් යනවා. අපි මේකට පිම්බුත් එහෙම මොකද වෙන්නේ ඔය හීට් එක වැඩි වෙලා තියෙන එයා පාටිකල්ස් ටිකට. පිම්බුත් එහෙම මේ හීට් එක වැඩි වෙලා තියෙන එයා පාටිකල්ස් ටික මෙතනින් අයින් වෙලා යනවා. හීට් එක වැඩි වෙලා තියෙන එයා පාටිකල්ස් ටික මෙතනින් අයින් වෙනවා. මෙතෙන්ට එන්නේ ආයි අලුතෙන් හොඳට කූල් එයා පාටිකල්ස් ටිකක් තමයි මෙතෙන්ට එන්නේ අපි මෙතෙන් පිම්බට පස්සේ. දැන් පිමින්න කලින් මේ ලේයර් එකට උඩින් තිබුණ එයා පාටිකල්ස් heated. මේවා හීට් වෙලා තියෙන්නේ. When we blow, what will happen is the cooled air particles come to this place and heated particles go away. heat වෙලා තියෙන particles ටික අයින් වෙලා යනවා. එතකොට දැන් අර අලුතින් ආපු particles ටිකට ආයෙත් පුළුවන් heat එක absorb කරගෙන මේ මෙතන තියෙන surface එකෙන් heat එක absorb කරගෙන එයාලත් රත් වෙනවා. ආයෙත් පාරක් පිම්බහම මේ ටිකත් අයින් වෙලා යනවා. ආයෙත් අලුත් ටිකක් තමයි ඉන්නේ. ඊට පස්සේ ඒ ටිකත් heat වෙනවා. ආයෙත් පිම්බහම මේ heat උන ටිකත් අයින් වෙලා යනවා. එතකොට මේකේ මේ convection එකකින් heat එක transmit වෙලා මේ T එකේ ඉඳලා atmosphere එකට heat එක transmit වෙනවනේ convection කියන theory එකෙන්. අපිට මේක speed up කරන්න පුළුවන්. මේකේ performance එක වැඩි කරන්න පුළුවන්. මේකට පිම්බහම. ඒ කියන්නේ මේක ඉක්මනට නිවෙනවා. මොකද මෙතෙන්ට අලුත් air particles ටිකක් ආවම එයාලට පුළුවන් heat එක වේගෙන් absorb කරලා ගන්න. මොකද ඒ තැන් වල heat එක අඩු වෙන heat එක අඩු තැන් අලුතෙන් එන particles වල heat එක අඩුයි. එයාලා වේගෙන් මේ surface එකකින් heat එක absorb කරගෙන රත් වෙනවා. හරි. දැන් මේ ටික අයින් වෙලා ගියේ නැතොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ටික රත් වෙලානේ තියෙන්නේ. එතකොට රත් වෙලා තියෙන එකක් already heat වෙලා තියෙන එකක් තව heat එක මෙහෙන් absorb කරලා ගන්න එච්චර කැමති නෑ. මේවා heat වෙලා තියෙන already heated. ඒකින්ද මෙහෙන් heat එක ඇදලා ගන්න මෙයා එච්චර කැමති නෑ. එතකොට මේ තේක නිමෙනවා ගොඩක් slow. හිමින් තමයි නිමෙන්නේ. අපි මේකට පිඹලා අයින් කරලා මෙතෙන්ට අලුතෙන් එයා particles ටිකක් දැම්මා කියන්නේ. ඒ ටික වේගෙන් මේ surface එකෙන් heat එක absorb කරලා ගන්නවා. එතකොට මේ තේයකට පුළුවන් ගොඩක් ඉක්මනට cool down වෙන්න. ඉක්මනට නිවෙන්න පුළුවන්. right. එතකොට ඒ අන්න ඔය ක්‍රමෙන් තමයි අපි තේ එකක් ඒකට blow කරලා කොහොමද ඉක්මනට cool down කරගන්නේ කියන එක වැඩ කරන්නේ මේ විදිහට. right. ඒක theory එක හොඳට තේරුම් අරගෙන ඔයාගේ වචන වලින් explain කරලා ලියන්න කොහේ හරි තැනක ඇහුවොත්. ඊට පස්සේ තව අපි කරන දෙයක් නේ අපිට රස්නේ දවසට අපිට ගොඩක් රස්නේ දවසට අපි ෆෑන් එක දා ගන්නවා. හරි. ෆෑන් එක දැම්මහම වෙන්නේ මොකද්ද කියලා අපි කතා කරමු. ෆෑන් එක දැම්මහම අපිට කූල් නේ අපිට ලේසි ඉන්න ලේසි. දැන් ඔන්න අපි ඉන්නවා මෙහෙම. ඔහොම ඉන්නවා. දැන් රස්නේ දවසට අපේ ඇඟ heat වෙලා තියෙනවා. රස්නේ දවසට අපේ ඇඟ heat වෙලා තියෙනවා. එතකොට අපේ ඇඟ වටේ තියෙන atmosphere air layer එක. අපේ ඇඟ වටේ තියෙන atmosphere air layer එක තමයි මම මේ ඇඟ නෙමෙයි අඳින්නේ. අපේ ඇඟ වටේ තියෙන atmosphere එකේ air layer එක. මොකද වෙලා තියෙන්නේ? මේ අපේ ඇඟ වටේම තියෙන air ටික රත් වෙලා තියෙන්නේ අපි හින්දා. අපේ ඇඟේ තියෙන heat එක හින්දා මේ වටේ තියෙන air ටික heat වෙලා තියෙන්නේ. ෆෑන් එකක් දැම්මහම මොකද වෙන්නේ? ඔන්න උඩින් ෆෑන් එකක් කරගෙනවා. ෆෑන් එක කරගෙනකොට මොකද වෙන්නේ? ෆෑන් එක කරගෙනකොට මේ හීට් වෙලා තියෙන එයා ටික අපේ ඇඟෙන් අපේ ඇඟගෙන් ගැලවිලා අයින් වෙලා මෙතෙන්ට අලුතෙන් එයා පාටිකල්ස් එනවා. හීට් වෙලා තියෙන එයා පාටිකල්ස් මෙතනින් අයින් වෙලා ගිහිල්ලා අලුත් එයා පාටිකල්ස් එනවා. ඒ අලුත් එයා පාටිකල්ස් වලට පුළුවන් බොහොම ඉක්මනට අපේ ඇඟේ තියෙන හීට් එක ඇබ්සෝබ් කරගන්න. මොකද ඒ වගේ හීට් එක අඩුයිනේ. already heated ඒව නෙවෙයි එන්නේ. අර පැත්තක තිබුණ එයා particles තමයි එන්නේ. එතකොට ඒවට පුළුවන් අපේ ඇඟේ heat එක හොඳට absorb කරගන්න. එතකොට අපේ ඇඟෙන් heat එක එළියට යනවා කියලා කියන්නේ අපිට cool ගතියක් දැනෙනවා. අපිට cool කියලා ඒක දැනෙනවා.
මොකද අපේ ඇඟෙන් හීට් එක එළියට යන්නේ නැතුව ස්ටක් වෙලා තියෙන්නේ මේ අපේ ඇඟ වටේ තියෙන එයා පාටිකල්ස් ටිකක් හින්දා. අපේ ඇඟ වටේ තියෙන එයා පාටිකල්ස් ටික හින්දා අපේ ඇඟේ හීට් එක ස්ටක් වෙලා වගේ තියෙන්නේ. අපේ ඇඟෙන් හීට් එක එළියට ට්‍රාන්ස්මිට් වෙනවා හරිය අඩුයි. මොකද මේවා ඔල්රෙඩි හීටඩ් පාටිකල්ස් නේ. ඒවා හීට් එක ඇබ්සෝබ් කරගන්න බලනවා අඩුයි. ෆෑන් එක දැම්මම මේ ටික අයින් වෙලා මෙතෙන්ට අලුත් ටිකක් එනවා. ඒ ටිකෙන් බොහොම ඉක්මනට හීට් එක ඇබ්සෝබ් කරලා ගන්න හින්දා අපිට කූල් එකක් දැනෙනවා ෆෑන් එක දැම්මට පස්සේ. ඕක තමයි ෆෑන් එකකින් කරන්නේ. ෆෑන් එකකින් ඇත්තටම කරන්නේ අර අපි හිතන්නේ මෙහෙන් කූල් මොනවා හරි එනවා කියලා. ෆෑන් එක දැම්මම. එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. ෆෑන් එකෙන් වෙන්නේ මේ මෙතන තියෙන ඇට්මොස්ෆියර් එක පොඩ්ඩක් අර අපි කියන්නේ මික්ස් කරනවා කියලා. මික්ස් කරලා ඒ ෆෑන් එක කරගෙනකොට මේ අපේ ඇඟ වටේ තියෙන පාටිකල්ස් ටිකත් ගැලවිලා අයින් වෙලා යනවා. පැත්තකට අයින් වෙලා යනවා. අලුත් ටිකක් තමයි හැම වෙලේම අපේ ඇඟට එන්නේ. එතකොට අපේ ඇඟට කෝල් එකක් දැනෙනවා. දැන් හිතන්නකෝ බීච් එකකින්ට ගියාම බීච් එකෙන් හුලං එනකොට අපිට ඒක good feeling හොඳ feeling එකක් එනවනේ. ඇඟ රස්නේ නැහැනේ. එතකොට වෙන්නේත් අර අපේ තියෙන ඇඟ වටේ තියෙන එයා පාටිකල්ස් ටික අයින් වෙලා ගිහිල්ලා අලුත් එයා එතෙන් එනකොට තමයි අපිට මේ හීතල ගතිය දැනෙන්නේ. right. ඔය විදිහට තමයි අපේ ඇඟ හීට් වෙන එක කරන්නේ. අපේ ඇඟේ ටෙම්පරේචර් මේන්ටේන් කරන්නේ කොහොමද කියන එක. දැන් අපේ ඇඟේ තියෙනවනේ hair රෝම තියෙනවනේ. හීතල දවස් වලට බලලා ඇති අර ගූස් බම්ස් ඇවිල්ලා අපේ තියෙන hairs කෙලින් වෙලා වගේ තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? හීතල දවසට එහෙම වෙන්න හේතුව මොකද්ද? එතකොට රස්නේ දවසට එහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඒ වගේ දේවල් අපි කතා කරනවා in the grade නෙවෙයි in the lesson 6 we have to talk about these things. ඉතින් ඒක එතෙන්දි කතා කරන හින්දා මෙතන මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මෙතන මේ ෆෑන් එකෙන් වෙච්ච දේ තමයි මේ කිව්වේ. සමහර විට මේ වගේ එකක් ප්‍රැක්ටිකලි ක්වෙස්චන් එකක එනවා වෙන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා the next heat transmission method. අපි දැන් දෙකක් කතා කරන්නේ. we talk about conduction and convection. දැන් අපිට ඉතුරුලා තියෙන්නේ radiation කියන එක ගැන කතා කරන්න. heat එක transmit කරන අනෙක් ක්‍රමය conduction, convection, radiation. right. radiation වලදී මේක සම්පූර්ණයෙන්ම වෙනස්. right. අර කලින් ඒවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඇයි මම සම්පූර්ණයෙන්ම වෙනස් කියලා කියන්නේ? මේකදී heat එක transmit වෙන්නේ electromagnetic waves එක්ක. මතක ඇති ඔයාලට electromagnetic waves කියලා જાතියක් අපි කතා කළා in the waves lesson එකේදී. waves වර්ග දෙකක් තිබ්බා. මොනවද waves වර්ග දෙක? mechanical waves and electromagnetic waves කියලා જાති දෙකක් තිබ්බා. mechanical waves තමයි ආයි පාරක් බෙදුනේ transverse and longitudinal කියලා. mechanical waves වලට transmit කරන a material media is essential to transmit mechanical waves. mechanical waves යන නම් material media එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. but to transmit electromagnetic waves a material medium is not needed. electromagnetic waves යන නම් material medium එකක් තියෙන්න ඕනිම නැහැ. material medium එකක් නැති වුණාද electromagnetic waves වලට යන්න පුළුවන්. එහෙනම් දැන් මම මෙතෙන්ද කියවනේ heat transmitted by electromagnetic waves කියලා. electromagnetic wave එකක් විදිහට heat එක එක තැනක ඉඳන් තව තැනකට transmit වෙනවා නම් එහෙනම් අන්නේ heat transmission method එකකට material medium එහෙම නැත්නම් media particles are not essential. media particles are not essential. But when we go to conduction and convection, conduction ගැන කිව්ව මතක ඇතිනේ. conduction වලදී අපි මොකද කරේ? conduction වලදී තිබ්බේ media particles වල vibration එක හින්දානේ ගියේ. because of the vibration. media particles වල vibration එකකින් තමයි heat එක transmit උනේ. එතකොට convection වලදී අර particles වල volume එක වැඩි වෙලා density එක අඩු වෙලා උඩ ගියා. එතනත් අපි particles ගැන කතා කළා. but in the radiation වලදී particles ඕනි නැහැ. particles තිබ්බත් යනවා නැතත් යනවා. particles ඕනි නැහැ. right. දැන් ගිනි ගොඩක් ගාව ඉන්නකොට ගිනි ගොඩ උඩින් විතරක් නෙවෙයිනේ රස්නේ ඉන්නේ.
මේ වටේට එනවනේ. හරි. මේ ඉන්නේ රේඩියේෂන් එකකින් හින්දා තමයි මේ පැත්තට ගොඩක් වෙලාවට යන්නේ. කන්වෙක්ෂන් වලදී මතක ඇතිනේ මෙහෙම අප්වර්ඩ්ස් නේ ගියේ. හීට් එක උඩ පැත්තට තමයි ගියේ. මෙහෙම. එතකොට මේ පැත්තේ ඉන්න කෙනෙකුට එහෙනම් රස්නේ ලොකුවට දැනෙන්න විදිහක් නැහැ. රස්නේ දැනෙයි මොකද මේක ගිහිල්ලා ආයි කරකිලා මෙහෙම එන හින්දා. මේක කන්ටිනියස්ලි සර්කියුලේට් වෙනවනේ කන්වෙක්ෂන් වලදී. හැබැයි ලොකුවට දැනෙන්න විදිහක් නැහැ. හැබැයි ඒක ලොකුවට දැනෙනවනේ. ඒ දැනෙන්නේ මේක රේඩියේෂන් වලින් එනවා. කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් ක්‍රමයකට එනවා. මේක එනවා ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් ගැන ඔයාලගේ ග්‍රේඩ් 11 වලදී ලොකුවට කතා කරන්න නැහැ. ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් වලින් එනවා කියලා කතා කරන්න විතරයි තියෙන්නේ. හරි. කින්ද මම ලොකුවට ඩීප් ගිහිල්ලා එතන කතා කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න in the thermal radiation heat transmitted by electromagnetic waves as electromagnetic wave එකක් විදිහට තමයි යන්නේ. right. එහෙම නැත්නම් අපි ඔකට කියනවා thermal rays. thermal rays කියන වචනේ පාවිච්චි කරනවා. ray එකක් විදිහට, කිරණයක් විදිහට යනවා. thermal rays. right. thermal rays කියන වචනේත් ඔතෙන්දී යූස් වෙනවා. right. හරි. එතකොට if we talk about our planetary system, our heat supply is sun. අපේ heat එක supply කරන එක්කෙනා තමයි sun. එතකොට earth එක තියෙනවනේ තුන්වෙනියට. earth එක තියෙනවා මෙතන. right. මේ earth කියලා කියමු අපි. එතකොට sun වල ඉඳලා earth එකට වෙනකන් heat එක එන්න conduction and convection cannot be occur here because between sun and earth the space is a vacuum. මේක vacuum එකක් නේ. there is nothing in here. මුකුත්ම නැහැ. air particles වත් කිසිම දෙයක් නැහැ. එහෙනම් conduction and convection කියන methods දෙකම conduction මේ C අකුරෙන් පටන් ගන්න methods දෙකම මෙතෙන්දී apply වෙන්න බෑ. මොකද particles නැහැ. there are no particles. එහෙනම් heat එක එන්න පුළුවන් එකම ක්‍රමය තමයි radiation. radiation එකෙන් තමයි එන්නේ. මොකද electromagnetic waves වලට transmit වෙන a material medium is not needed. තිබ්බත් යනවා නැතත් යනවා. ඒකින්ද ඔන්න ඔය විදිහට තමයි heat එක එන්නේ. බැරි වෙලා හරි මෙතන තිබ්බනම් එහෙම air particles තිබ්බනම් එහෙනම් මේ ක්‍රම තුනෙන්ම heat එක එනවා. එහෙම මිලි සෙකන්ඩ් ගානකින් මේ අපේ earth එක පිච්චිලා සම්පූර්ණයෙන්ම gas එකක් වෙන තරමට පිච්චිලා යයි. ඒකින්ද අපේ earth එක මෙහෙම තියෙන්නේ radiation වලින් විතරක් heat එක එන හින්දා. මොකද බොහොම ටිකයි එන්නේ. අර ක්‍රම තුනෙන්ම එන්න තියෙන එකකින් ක්‍රම දෙකක්ම disable වෙලා. thermal radiation කියන method එකෙන් විතරයි heat එක එන්නේ. එතකොට heat එක ගොඩක් අඩුවෙන් තමයි හම්බුනේ. right. ඔය thermal radiation කියන එක wave එකක් විදිහට එද්දී. දැන් අපි කතා කරලා electromagnetic waves කියන වචනේ කතා කළේ. එතකොට radiation is a wave because it is coming as a electromagnetic wave. මෙන්න මේ වගේ wave එකක් විදිහට නෙන්නේ. ඔයාලට මතකද අපි electromagnetic spectrum කියලා එකක් ඇඳා. ඒව මතක නැත්නම් ආපහු සරයක් waves පාඩම බලන්න. wave එකක් විදිහට එනකොට අපිට පුළුවන් මේ radiation එක absorb කරන්නත් radiation එක reflect කරලා දාන්න. absorption and reflection. absorb කියලා කියන්නේ උරා ගන්නවා කියන එකනේ, ඇදලා ගන්නවා. reflect කියන්නේ ආපහු හරවල යවනවා. ඔය ක්‍රම දෙකම අපිට use කරන්න පුළුවන්. absorption and reflection. right. ඔක practically අපි පාවිච්චි කරන තැන් කීපයක් තියෙනවා. right. ඔයා දැකලා ඇති. කාර් එකක් ගත්තාම කාර් එකක අපි අවුවේ කොහේ හරි නතර කරලා තියලා යනකොට දැකලාදී මෙන්න මෙතෙන් වින් ස්ක්‍රීන් එකට ඇතුල් පැත්තෙන් අර දිලිසෙන කොලයක් තියලා යනවා. දිලිසෙන කොලයක් තියලා අර මේ එයා බුෂස් මොන හරි ගහලා හයි කරලා යනවා. කොහේ හරි ටිකක් දුරකට යනවා නම් ටිකක් වැඩි වෙලාවක් මේක අවුවේ තියෙන්න ඕන. එතකොට මෙතන මේ මොකද්ද කරන්න ඇත්තේ? මෙහෙන් එන රේඩියේෂන් එක අර රිෆ්ලෙක්ෂන් එකක් තියෙන කොලේ ඔයා දැකලා තියෙන අර සිල්වර් පේන්ට් වගේ පේන්ට් එකක් තියෙන.
මෙහෙන් එන thermal radiation එක ආපහු රිෆ්ලෙක්ට් කරලා යවන්න මේ කොලේට පුළුවන්. එතකොට කාර් එක ඇතුළ රත් වෙන එක අඩුයි. රත් වෙන එක අඩුයි. මුළු කාර් එකම ඔය කොලෙන් වහන්න පුළුවන් නම් තමයි ඉතින් හොඳම. මුළු කාර් එකම ඔය જાති කොලකින් වහලා තියන්න පුළුවන් නම් හොඳයි. එතකොට රත් වෙන්නෙම නෑ. රත් වෙන එක ගොඩක්ම අඩු වෙනවා. ඒත් ඉතින් ඒක කරන්න බෑනේ ප්‍රැක්ටිකලි. ඒකින්ද මෙතන ස්ක්‍රීන් එකට විතරක් කරකක් කලවලා ගියහම ටිකක් අඩු වෙනවා. ටිකක් දුරට මේක අපහු මේන හීට් එක රිෆ්ලෙක්ට් කරලා ආපස්සට යවනවා. එන හීට් එක රිෆ්ලෙක්ට් කරලා ආපස්සට යවනවා. දැන් අපේ generally environment එකේ තියෙන colors වලට ability එකක් තියෙනවා. To absorb the heat and reflect the heat. It means to absorb the radiation and to reflect the radiation. මේ radiation එක විදිහට එන heat එක absorb කරලා ගන්න පුළුවන් තද පාට colors වලට. හරි. black වලට පුළුවන්. sorry. black color එකට පුළුවන් radiation එක absorb කරලා ගන්න. black color එකකින් මොනවා හරි තියෙනවා නම් ඔයා මොකද කරන්නේ? black color එකට පුළුවන් radiation එක absorb කරලා ගන්න. මෙයා radiation එක absorb කරනවා. කියන්නේ heat එක absorb කරනවා. if something is white මොනවා හරි දෙයක් සුදු පාටයි නම් මට මෙතන completely සුදු පෙන්වන්න බැරි හින්දා මම පොඩ්ඩක් මේ grey color එක වගේ පෙන්වන්නම්. ඔයාලට පේන්න ඕනේ හින්දා සුදු පාට එකකට radiation එක ආවට මේකේ වැදිලා ආපහු සරයක් reflect වෙලා ආපහු යනවා. විදිහට ආපහු යනවා. ඒකින්ද අවුව තියෙන දවසක ගොඩක් සැරට අවුව තියෙන දවසක ඇඳගෙන යන්න හොඳම කලර් එක තමයි පාරේ යනවා නම් ඇඳගෙන යන්න හොඳම කලර් එක තමයි සුදු පාට. සුදු පාට ඇඳගෙන යනකොට එච්චර දාඩි දාන්න බලන්නේ නැහැ. ඒකට හේතුව තමයි කළු පාට වගේ ඇඳගෙන ගියොත් එහෙම රේඩියේෂන් එක ඇබ්සෝබ් වෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් දාඩි දානවා. මොකද රේඩියේෂන් කියන මෙතඩ් එකනොත් අපේ ඇඟට හීට් එක එනවනේ. සුදු පාට ඇඳගෙන ගියොත් එහෙම රේඩියේෂන් එක මෙයා රිෆ්ලෙක්ට් කරනවා. සුදු පාට ඇඳුම් වලින් රේඩියේෂන් එක රිෆ්ලෙක්ට් වෙනවා. එතකොට අපේ ඇඟ රත් වෙනවා අඩුයි. මේක කියන්නේ කම්ප්ලීට්ලි නෙමෙයි. කියන්නේ යම් කිසි තරමකට මේ වැඩේ වෙනවා. ඒකින්ද සමහරට ඔය අම්මලා එහෙම කියනවා ඇහිලත් ඇති අවුව දවසට කළු පාට ඇඳගෙන යන්න එපා කියලා. කළු පාට ඇඳගෙන ගියොත් වෙන ප්‍රශ්නේ තමයි මේක රේඩියේෂන් එකෙන් හීට් එකෙන් හින්දා ඇඟට අමාරුයි කළු පාට ඇඳගෙන යනකොට. රයිට්. අනිත් එක තව දැකලා ඇති එයාප්ලේන්ස් කළු පාට එයාප්ලේන් එකක් දැකලා තියෙනවද කවදම හරි දවසක? කළු පාට එයාප්ලේන්ස් වල ගහන්නේ සුදු පාට. ගොඩක් වෙලාවට සුදු පාට තමයි ගහන්නේ. ඔය DHL වගේ shipping line වල ප්ලේන් නම් කහ පාට වගේ හදනවා. කහ පාට ගහුවොත් ඉතින් සුදු වගේනේ ටිකක් කිට්ටු වෙනilla. ලයිට් කලර් එකක් නේ. ඩාර්ක් කලර්ස් නම් ගහන්නේ නැහැ ප්ලේන් වල සාමාන්‍යයෙන් ගහන්නේ. මොකද ඩාර්ක් කලර් එකක් ගහුවොත් එහෙම ප්ලේන් එක හීට් එක ඇබ්සෝබ් කරන ප්‍රමාණය ගොඩක් වැඩි. එහෙම නැත්නම් ඒක හීට් ප්ලේන් එකක් වැඩිපුර හීට් එක ඇබ්සෝබ් කරනවා කියන්නේ ඒක ඊට පස්සේ කූල් කරන්න වෙනමයි ප්‍රොසීඩියර් එකක් ෆලෝ කරන්න වෙනවා. එතකොට කරදරයි. කින්ද ප්ලේන් එකක් සාමාන්‍යයෙන් සුදු පාට තමයි ප්ලේන් කරන්නේ. තව වෙහිකල් එකක් පර්චේස් කරනකොට සුදු පාට වෙහිකල් එකක් පර්චේස් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද සුදු පාට වෙහිකල්ස් වලින් හීට් එක ඇබ්සෝබ් කරනවා අඩුයි. මොකද සුදු පාට වෙහිකල්ස් වලට පුළුවන් මේ රේඩියේෂන් එක රිෆ්ලෙක්ට් කරලා යවන්න. ඊට පස්සේ තව එක්සැම්පල් එකක් තමයි ඉස්කෝලේ ළමයින්ට අඳින්න දෙන්න සුදු පාට ඇඳුම්. ඉස්කෝලේ ළමයි අඳින්න සුදු පාට ඇඳුම්නේ. සුදු පාට යුනිෆෝම් එකක් ඒගොල්ලන්ට දීලා තියෙනෙත් මේ රේඩියේෂන් එකකින්. කළු පාට ඇඳුත් එහෙම කළු පාට ඩාර්ක් කලර් එකක් ඇඳුත් එහෙම රේඩියේෂන් එක බලපාන්න පුළුවන්. මොකද ළමයි එළියට යනවා සෙල්ලම් කරනවා එහෙම වැඩ තියෙනවා. ඒ වගේ. ඊට පස්සේ තව ක්‍රිකට් ප්ලේ කරද්දි ටෙස්ට් මැචස් ගහද්දි ටෙස්ට් මැච් එකක් ගහනකොට ඒගොල්ලන් අඳින ටීම්ස් දෙකම සුදු පාට තමයි අඳින්නේ. ටෙස්ට් මැච් එකක් ගහනකොට දවස් 5ක් විතර එක දිගට ගහනවානේ. වන් ඩේ වගේ නෙවෙයි. වන් ඩේ නම් එක දවසයි. T20 නම් පැය 3යි 4යිනේ. එහෙම නෙවෙයි ටෙස්ට් මැච් එකක් ගහනකොට දවස් 5ක් විතර ගහනවා එක දිගට. එතකොට අවු ඉන්න වෙනවා ගොඩක් වෙලාවට. ඩේ ඇන්ඩ් නයිට් ඉන්න වෙලාවලුත් තියෙනවා. රයිට්. එතකොට ඩාර්ක් කලර් එකක් අඳිනවට වඩා සුදු පාට කලර් එකක් අඳින එක ප්ලේයර්ස් ලට ලේසි. මොකද රේඩියේෂන් එකකින් හීට් එක ඇබ්සෝබ් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් ඔය වගේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් ටිකක් තියෙනවා මේ තමයි රේඩියේෂන් එක ගැන කතා කරද්දී. කොහොමද මොනවද දන්නේ? කොහොමද? කෑ ගහන්න බලන්නේ තේනවා.
ඕනේ ඕනේ. right ඊට පස්සේ තව example ඕක පොඩ්ඩක්වත් ප්‍රැක්ටිකල් නැතුව යූස් වෙච්ච තැනක් තමයි මම කියන්න හදන්නේ මේක මේ ඒගොල්ලන්ට අපහාස කරන්න කියනවා නෙමෙයි. දැන් ඇරබික් කන්ට්‍රීස් වල අරාබි රටවල වල ගෑනු අය මුස්ලිම් නේ ගොල්ලන්ගේ රිලිජන් එක ඒගොල්ලෝ අඳින්නේ ගොඩක් වෙලාවට කළු පාට. ඇරබික් කන්ට්‍රීස් වල ගෑනු කට්ටිය අඳින්නේ කළු පාට. මුළු ඇඟම කළු පාටින් වහ ගන්නවා. එතකොට මේ කන්ට්‍රීස් වල ටෙම්පරේචර් එක සමහර දවස්වලට 40 degrees 50 degrees වගේ යනවා. එතකොට ඒක ඇඳුම කොච්චර ගැලපෙනවද ඒ වගේ රස්න රටකට කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒගොල්ලෝ එතකොට එතන පොඩ්ඩක්වත් කල්පනා කරලා නැහැ මේක සයන්ටිෆික් පැත්ත ගැන. ඒ වගේ රස්න රටකට ඒ වගේ කළු පාට කම්ප්ලීට්ලි වැහිච්ච ඇඳුමක් ගැලපෙන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිකලි යූස් වෙච්ච තැනක් නෙවෙයි එතන. යූස් වෙලා නැහැ හරියට. ඒ වගේ රිලිජන් වලින් එන ඒවා අපිට කියන්න බෑ. ඕවා තමයි ඉතින් රේඩියේෂන් එකට එක්සැම්පල් වෙන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඕන දේ තමයි in the radiation heat is transmitted by electromagnetic waves. එහෙම නැත්නම් thermal rays කියලා කියන්නත් පුළුවන්. a material medium is not needed. material medium එකක් වුණා වෙන්නේ නෑ මේකට. right. topic එක ලියන්නකො thermal radiation කියලා. මෙතන TNT එකකින් කර බලමු අපි දැනට මේ කතා කරලා තියෙන අර ක්‍රිකටර්ස්ලා ගේ එක කිව්වනේ. ක්‍රිකටර්ස්ලා day time play කරනකොට white අඳින එක හොඳයි because the absorption is very low in white colors. Wearing dark clothes inside home by people in cold climates increase absorption of thermal radiation. හරි. හීතල climate එකක ඉන්නවා නම් cool climate එකක ඉන්නවා නම් එයාලා dark අඳින එක වැදගත්. මොකද එයාලට තව ටිකක් රත් වෙන්න ඕනේ. එයාලට radiation එකෙන් එන heat එකත් absorb කරගන්න තමයි ඕනේ. එහෙනම් cool countries වල ඉන්නවා නම් dark colors අඳින එක හොඳයි. ඊට පස්සේ ගොඩක් sunny weather එකක් තියෙන country එකක ඉන්නවා නම් dark colors අඳින එක එච්චර හොඳ නැහැ. ඒකත් අපි කතා කළා. ඊට පස්සේ හරි. ඊට පස්සේ මේ cooking pans වගේ දේවල් අපි cook කරන්න ගන්න මොනවා හරි දෙයක් ඕනම container එකක් cook කරන්න ගන්න pan එකක් වෙන්න පුළුවන්, pot එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් dark color එකකින් තියෙන එක හොඳයි. ඇයි? dark color එකකින් තිබ්බොත් තමයි ඒකට පුළුවන් වැඩිපුර heat එක absorb කරගන්න. දැන් cooking pan එකක් light color එකක් තියෙනවා නම් සුදු පාට තියෙනවා නම් ඒකෙන් heat එක absorb කරනවා අඩුයි. අර conduction convection methods වලින් absorb කරයි. conduction and convection methods වලින් මේ container එකට heat එක supply කරනවා. but to absorb the heat also by radiation. අපිට radiation එකනුත් ගන්න ඕන නම් මේ cook කරන්න ගන්න cooking pans වගේ දේවල් වල මේ black එහෙම නැත්නම් dark color එකක් තමයි use කරන එක ගොඩක්ම හොඳ. හරි. ඊට පස්සේ මේක the inner surfaces of thermal flasks are silvered to make them highly reflective. These surfaces reflect heated radiated by content inside the bottle heat radiation coming from outside. හරි. කොත් බලමු. ඔයා දැකලා ඇති අර සමහර භාජන තියෙනවා. අර hot coffee cup කියලා එහෙම තියෙන්නේ. මේ වගේ ඇතුල් පැත්තත් සිල්වර් කලර් හොඳ polish surface එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළත් කණ්ණාඩියක් වගේ මේකේ. පිටත් ඒ වගේ. එහෙම කප් තියෙනවා. ඒ වගේ කප් වලට පුළුවන් මේ thermal radiation එක ගොඩක් දුරට ආපහු සැරයක් reflect කරලා දාන්න. දැන් ඇතුල් පැත්තේයි මෙහෙම මේව කරන්නේ. ඇතුල් පැත්තේ internal surface එක මෙහෙම හදාගන්න එකේ තේරුම තමයි. දැන් ඇතුලෙන් එන heat එක waste වෙන්න පුළුවන් ක්‍රම තුනකට. මොකද්ද ක්‍රම තුන? conduction, convection and radiation කියන ක්‍රම තුනටම මේ heat එක එළියට යන්න පුළුවන්. heat එක එළියට යන ක්‍රම තුනයි conduction, convection and radiation. heat එක එක තැනක ඉඳන් තව තැනකට යන ක්‍රම. ඕවා. දැන් මෙහෙම ඇතුලේ surface එක shiny නම් radiation එක මොකද වෙන්නේ? ආපහු සැරයක් ඇතුලට එනවා. එතකොට මේක ඉක්මනට නිවෙන්නේ නැහැ. ඉක්මනට නිවෙන්නේ නැති වෙනවා. right. ඊට පස්සේ මේ පිටපැත්ත සිල්වර් පේන්ට් ගහුවහම මොකද ඒකෙන් තියෙන වාසිය? ඒකෙන් තියෙන වාසිය තමයි මේක ඇතුලේ තියෙන කූල් එකක් කියලා හිතන්න. කූල් ඩ්‍රින්ක් එකක් තමයි දාලා තියෙන්නේ. ඒ වෙලාවට පිටින් හීට් එක ඇතුලට එන එක අඩුයි. පිටින් හීට් එක ඇතුලට එන්න දෙන්නේ නැහැ.
right දැකලා තිනේ මොනවද ඒවට කියන්නේ මේ hot water bottles කියලා කිව්වට උණු වතුර විතරක් නෙවෙයි උකට දාන්න පුළුවන්. උණු වතුර දැම්මොත් කෝල් වෙන්නේ නැහැ. කෝල් වතුර දැම්මොත් එහෙම ඒකයි කෝල් එක යන්නේ. ඒක රස්නේ වෙන්නේ නැහැ. කියන අපිට hot නම් hot විදිහට තියාගන්න පුළුවන්. කෝල් නම් කෝල් විදිහට තියාගන්න පුළුවන්. එතකොට අන්නේ property එක hot water bottles වලට ඇවිල්ලා තින්නේ ඔය විදිහට අපිට hot water bottle එකක් ගැන කතා කරන්න තිබ්බා මම හිතන්නේ මේ පහළ එක්සර්සයිස් එකක තිබුණා වගේ මතකයි. හරි මෙන්න මේ එක්සර්සයිස් එකේ තියෙන hot water bottle එකක් ගැන කතා කරා. right මේක පොඩ්ඩක් බලමු. මේකත් වැදගත් යනවා. හරි hot water bottle එකක් අරගෙන මෙතන මේ lid එක open කරලා ඔයාලට බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේක ඇතුලේ තියෙන බොටල් එක පොඩි ඒක නිකන් කණ්ණාඩියක් වගේ. මේක ඇත්තටම වීදුරු වලින් හදලා තියෙන්නේ. වීදුරු වලින් හදලා අර මිරර් එක වගේම මර්කරි ගාලා මිරර් එකක් වගේම තමයි මේක තියෙන්නේ. ඇතුලේ නිකන් කණ්ණාඩියක් වගේ බෝතලයක් පේනවනේ. hot water bottle එකකට ඇහැ තියලා බැලුවොත් එහෙම. right. එතකොට ඕකේ කොහොමද මේ වැඩේ කරන්නේ? නිවෙන්නේ නැති වෙන්න property එක හදලා තියෙන්නේ කියලා බලමු. දැන් මේක shiny surface එකක් ඒ වගේම reflective surface එකක් කරලා තියෙන්නේ ඇයි කියලා ඔයාලට තේරෙනවා. ඒ මොකටද? to avoid thermal radiation going out. thermal radiation එක එළියට යන එක නතර කරන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ. right. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ තියෙන්නේ ඇතුලේ තියෙන අර වීදුරු බොටල් එක. ඊට පස්සේ තමයි මේ ප්ලාස්ටික්. මේ ටික ප්ලාස්ටික් ඈ. මේ දෙක අතරේ වැකුම් එකක් තියෙනවා. මේ දෙක අතර වැකුම් එකක් තියෙනවා. වැකුම් එකක් කියන්නේ there is nothing කියන එක. මුකුත් නැහැ. එයා particles ටික සේරම අයින් කරලා දාලා තියෙනවා. වැකුම් එකක් හදලා තියෙනවා. මේ දෙක අතර වැකුම් එකක් තියෙනවා. මේ ප්ලාස්ටික් එකයි ඇතුලේ තියෙන වීදුරු බෝතලේ අතරේ මැද තියෙනවා වැකුම් එකක්. ඇයි වැකුම් එකක් තියෙන්නේ? A vacuum means there is nothing. මුකුත් නැහැ. It means conduction and convection cannot be happen. conduction එකයි convection එකයි දෙකම වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? conduction එක වෙන්නත් air particles තියෙන්න ඕනේ. convection වෙන්නත් air particles එහෙම නැත්නම් මොන හරි media particles තියෙන්න ඕනේ. එහෙනම් conduction and convection කියන දෙකම මෙතන නැහැ. ඇයි? there is a vacuum. vacuum එකක් තියෙනවා. ඊට පස්සේ radiation එකක් නැහැ. මොකද ඇතුලේ මේ reflective surface එකක් නේ තියෙන්නේ. ඒකින්ද radiation එකත් අඩු වෙනවා. එතකොට බලන්න heat transmission වලට methods තුනයි. conduction, convection, radiation. There are 3 methods to transmit heat. එතකොට මේ bottle එකේ conduction cannot be happen. Convection also cannot be happen. Reflection also cannot be happen. මේ තුනම වෙන්නේ නැත්නම් heat එක එළියට යන්න පුළුවන්ද? බෑ. heat එක එළියට යන්නේ නැහැ එහෙනම්. ඔන්න ඔය හින්දා මේකක තියෙන මේකකට දාන hot water ගොඩක් කල් අපිට තියාගන්න පුළුවන්. ගොඩක් කල් කියන්නේ මාස ගාණක් නෙවෙයි. දවසක් එකමාරක් දෙකක් වෙන්න පුළුවන්. බොටල් එකේ quality එක අනුව තියාගන්න පුළුවන්. එතකොට ඇයි මේ hot water bottle එකක දැම්මොත් මේක නිමෙන්නේ? දවසක් දෙකක් ගිහිල්ලා හරි නිමෙනවනේ. ඒකටත් හේතු තියෙනවා. එකක් තමයි radiation එක මේකෙන් avoid කරනවා කියලා කිව්වට 100% avoid කරන්නේ නැහැ. 100% avoid කරන්නේ චුට්ටක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක vacuum එකක් කියලා කිව්වට 100% vacuum එකක් නොවෙන්නත් පුළුවන්. බොටල් එකේ quality එක අනුව. සමහර විට air particles ටිකක් තියෙනවා වෙන්න පුළුවන්. තව මෙන්න මේ lid එකේ ඔය මුකුත් නැහැනේ. මේ lid එකෙන් කොහොමද ටිකක් යනවා. lid එක නිකන් ප්ලාස්ටික් නේ. ඒකේ මුකුත් ටෙක්නොලොජි එකක් නැහැ මෙතන. lid එකෙන් කොහොමද ටිකක් ලීක් වෙනවා heat එක. එතකොට එතනින් කොහොමද heat එක ටිකක් යනවා. හැබැයි මේ සම්පූර්ණ surface එකෙන් යන්නේ නැතුව මෙතනින් විතරක් පොඩ ලීක් වෙන හින්දා දවස් එකමාරක් දෙකක් ගියාට පස්සේ තමයි නෙමෙන්නේ. right. දැන් අහලා ඇති hot water vessel එකක් hot water bottle එකක් බිම වැටුනොත් එහෙම hot water bottle එකක් බිම වැටුනොත් එහෙම තියෙන එක threat එකක් තමයි මෙන්න මේක බිඳෙනවා. මේ ඇතුලේ තියෙන
වීදුරු බොටල් එකක් නේ තියෙන්නේ. මේක බින්දෙන්න පුළුවන්. ඒක බින්දුනොත් නම් කොහොමවත් වැඩක් නැහැ. කියන්නේ hot water bottle එක යූස් කරන්න බෑ. හැබැයි සමහර වෙලාවට hot water bottle එකක් බිම වැටුනහම මේක බින්දෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ වතුර දැම්මහම ටක් ගාලා නිවෙනවා. වතුර දැම්මහම ටක් ගාලා නිවෙනවා. වීදුරුව බින්දිලා නැහැ. තාම යූස් කරන්න පුළුවන්. තාම සාමාන්‍ය බොටල් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. හැබැයි වතුර නිවෙනවා. මොකද්ද වෙන්නේ? බිම වැටුනහම සමහරට මෙන්න මෙතන හරි කොහේ හරි කැඩිලා මෙන්න මේ වැකුම් එක නැති වෙලා යනවා. මෙතන ඩැමේජ් වුණොත් එහෙම මෙතන වැකුම් එක නැතුව මේ ඇට්මොස්ෆියර් එකෙන් එයා ඇවිල්ලා මේ වැකුම් එකේ පිරෙනවා. වැකුම් එක පිරුණොත් එහෙම කන්ඩක්ෂන් වෙන්නත් පුළුවන්, කන්වෙක්ෂන් වෙන්නත් පුළුවන්. බෝතලේ බින්දලා නැති හින්දා රේඩියේෂන් නම් වෙන්නේ නැහැ. එතකොට කන්ඩක්ෂන් එකනොත් හීට් එක වේස්ට් වෙනවා. කන්වෙක්ෂන් එකනොත් හීට් එක වේස්ට් වෙනවා. රේඩියේෂන් එකකින් විතරයි පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. එහෙම වැඩක් නැහැ. එතකොට ඉක්මනට නිවෙනවා. හරි. එහෙනම් ඔන්න ඔකයි hot water bottle එකක තියරිය එක. hot water කවර hot water විතරක් නෙවෙයි. මේක ඇතුළට කූල් දෙයක් දැම්මොත් එහෙම ඒකේ දැන් පිටින් ඇට්මොස්ෆියර් එකකින් ඇතුළට එන විදිහකුත් නැහැ. දැන් මේක ඇතුළේ තියෙන කෝල්ඩ් ඩ්‍රින්ක් එකක් කියලා හිතන්න. කෝල්ඩ් ඩ්‍රින්ක් එකක් තියෙනවා නම් මේක කෝල්ඩ් විදිහටම තියෙනවා. හරි. ඇට්මොස්ෆියර් එකෙන් ඇතුළට හීට් එකට එන විදිහක් නැහැ. මොකද මෙතන තියෙන වැකුම් එක. රේඩියේෂන් එකෙන් එන විදිහකුත් නැහැ. එහෙනම් කූල් ඒවා නෙමෙන්නෙත් නැහැ මේකේ. කූල් ඒවා කූල් විදිහටම තියෙනවා. හොට් ඒවා හොට් විදිහටම තියෙනවා. රයිට්. නම් ඔය විදිහට තමයි hot water vessel එකක් වැඩ කරන්නේ. අපි දැන් ඔය කතා කරපු තිගරේස් වලට අනුව. හරි. ඊට පස්සේ ඔය පාඩම උත්තරින් ඉවරයි.